සුබ දවසක් නංගී මල්ලියේ. අපි අද කතා කරන්නේ 2016 එක B කොටස. හරි. එහෙනම් බලමු. පළවෙනි ප්‍රශ්නය, කිච්චිරි මහතා ප්‍රජා මධ්‍යස්ථානයකට මුදල් පරිත්‍යාගයක් කළේය. ඔහු පරිත්‍යාග කළ මුදලින් 9න් 2ක් සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහාද 2න් 1ක් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහාද යොදා ගැනුණි. සම්පූර්ණ මුදලෙන් 9න් 2ක් සංගීත භාණ්ඩවලට 2න් 1ක් ක්‍රීඩා භාණ්ඩවලට මිලදී මේ පාවිච්චි කරලා තියෙනවා. මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩයි ක්‍රීඩා භාණ්ඩවලටයි වැය කරලා තියෙනවද කියලා බලන්න. ඉතින් බලන්න මම 9න් 2 එකතු කරනවා 2න් 1. පොදු හරය ගන්න 9 2කින් වැඩි කර ගන්නවා. 2 9න් වැඩි කර ගන්නවා. 18න් 4 ධන 18න් 9. 18න් 13ක් සංගීත භාණ්ඩ සහ ක්‍රීඩා භාණ්ඩ වලට වැය කරලා තියෙනවා. ඉතිරි වූ මුදලින් 5න් 1ක් පුස්තකාලයට පොත් මිලදී ගැනීම සඳහා යොදාගත්තලු. මුළු මුදලින් නෑ ඉතිරිය. බලන්න ඉස්සෙල්ලාම ඉතිරිය බලනවා. බලන්න ඉතිරිය 18න් 18ක් නේ බලන්න සම්පූර්ණ 18න් 13ක් දැන් පාවිච්චි කරලා තියෙනවා. ඉතිරිය බලන්න 18න් 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 13ක් අඩු කර ගන්න. එතන 18න් 5යි. හරි. මෙතනින් 5න් එකක් තමයි පොත් මිලදී ගැනීම සඳහා පාවිච්චි කරන්නේ. නම් පොත් සඳහා. හරි. පොත් සඳහා ගන්න පුළුවන් මට 18න් 5න් කියන්නේ ගුණ කිරීම 5න් 1යි. 18න් එකක් පොත් සඳහා වැය කරලා තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා මුළු මුදලින් කවර භාගයක් පිළිසකර කිරීම සඳහා යොදාගත්තලු. බලන්න පොත් මිලදී ගත් පසු ඉතිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථානයේ පිළිසකර කරාලු. ඉතින් බලන්න අපි මෙහෙම ගන්න පුළුවන් දැන්. ඉස්සෙල්ලාම 18න් 13ක් පාවිච්චි කරපුවාම එතනින් තව 18න් 5ක් ඉතුරු වුණානේ. 18න් 5න් උත් මොකද වෙන්නේ? 18න් එකක් ඒගොල්ලෝ ආයෙ පාවිච්චි කරනවා. එහෙනම් දැන් ඉතිරි වෙන ප්‍රමාණය බලන්න. 18න් 5න් කලින් ඉතිරි වෙලා තිබ්බ ප්‍රමාණයෙන් නැවත පාවිච්චි කරපු ප්‍රමාණය අඩු කරනවා. 18න් 4යි. ඒ කියන්නේ සරල කරපුවම උඩට 9න් කැපෙනවා 2කින් කැපෙනවා 9න් 2ක් කියලා එනවා. පිළිසකර කිරීම සඳහා වැය වූ මුදල රුපියල් 20000ක් නම් කිච්චිරි මහතා පරිත්‍යාග කළ මුදල ඉතින් සම්පූර්ණ මුදලෙන් 9න් 2ක් කියන්නේ රුපියල් 20000යි. 9න් 1ක් කියන්නේ 20000 බෙදීම 2 10000යි. සම්පූර්ණ මුදල එනම් මුළු මුදල 10000ෙම 9යි. රුපියල් 90යි. ඒකක අනිවාර්යයෙන් මතක් කරලා දාන්න ඒකක අවශ්‍ය තැන් වලට. ඒ පළවෙනි භාග ගැටලුව. හරි. ඊට පස්සේ බලමු. එක්තරා ගොවීන් පිරිසක් වගා කිරීම සඳහා විවිධ එළවලු වර්ග තෝරාගත් ආකාරයේ රූපයේ දී ඇති වට ප්‍රස්ථාරයෙන් දැක්වෙනවා. සෑම ගොවියෙක්ම එක් එළවලු වර්ගයක් පමණක් වගා කරාලු. වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන බටු තෝරාගත් ගොවීන් ගණනට සමානයිලු. එනම් වට්ටක්කා කෝණයයි බටු කෝණයයි සමාන වෙන්න ඕනේ. එන්න මේ කෝණයයි මේ කෝණයයි සමාන වෙන්න ඕනේ. බටු තෝරාගත් ගොවීන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය. එතකොට ඒ කෝණය එකක් x කියලා ගත්තොත් බටුත් x වට්ටක්කත් x. එහෙනම් 2x ධන 90 30 120. ඔය ලක්ෂයක් වටා කෝණ වල එකතුව මොකද වෙන්න ඕනේ? 360ක් වෙන්න ඕනේ. ලක්ෂයක් වටා කෝණ. හරි. ඒතර 2x සමානයි 360 ඍණ 120. 2x සමානයි 240යි. දෙපැත්තම දෙකින් බෙදපුවාම x සමානයි අංශක 120ක් කියලා එනවා. හරි. එහෙනම් මේ වට්ටක්ක කෝණයේ අංශක 120යි බටු කෝණයත් අංශක 120යි. හරි. ඊට පස්සේ බලන්න අපිට කියන බෝංචි තෝරාගත් ගොවීන් ගණන 15යිලු. වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන අහනවා. ඉතින් බෝංචි අංශක බලන්න බෝංචි අංශක 30යි.
සරලව උත්තරේ ගන්න පුළුවන්. බලන්න අංශක 30කින් තමයි 15 දෙනෙක්ව පෙන්වන්නේ. වට්ටක්ක කියන්නේ අංශක 120ක් නේ. හරි. බලන්න අංශක 30කින් 15 දෙනෙක් කියන්නේ 120 කියන්නේ 30ව 4ක් නේ. 120 ඇතුලේ 30 ගොඩවල් 4ක් තියෙනවා. එහෙනම් 120 ඇතුලේ 15 ඒවනේ. 15 ඒවා 4 දෙනෙක්ව පෙන්වන්න ඕනේ. ගොවින් ගණන 60යි. මෙම වට ප්‍රස්ථාරයේ නිරූපණය වෙන මුළු. ඉතින් බලන්න දැන් අංශක 120කින් 30 දෙනෙක් නම් 60 දෙනෙක් නම් මුළු අංශක ගාන 360යිනේ. ඒ කියන්නේ 120 ඒවා 3ක්. එහෙනම් 60 ඒවා 3යි. මුළු ගොවීන් ගණන අංශය. ඉතින් අර එතන සුළු කිරීම සඳහා ඉතාමත් පහසු වගයන් ටිකක් තමයි ගණනය කිරීම වලට දීලා තියෙන්නේ. වසරකට පසු බටු වගා කරමින් සිටි ගොවීන්ගෙන් 20 දෙනෙක් එළවලු වගා කිරීම නතර කරනවලු. හරි. දැන් බටු වගා කරපු අංශක 120 කියන්නේ 60 දෙනෙක් නේ. හරි. ඔතනින් මොකද වෙන්නේ? 20 දෙනෙක් මේ වැඩේ නවත්තනවා. හරි. ඒතර මුළු පිරිස 180 මොකද වෙන්නේ? එතනින්ුත් 20 දෙනෙක් අයින් වෙනවා. බටු වලින් විතරක් නෙමෙයිනේ. පරිස්සමෙන් තේරුම් ගන්න. වෙනස් වූ දත්ත සලකා ඇඳ ඇති නව වට ප්‍රස්ථාරයක බටු වගා කරන ගොවීන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ විශාලත්වය. හරි. ඒකෝර දැන් මුළු ප්‍රමාණය මම දන්නවා 160යි. මොකද එළවලු වගා කරන එක නතර කරානේ 20 දෙනෙක්. 180ක් හිටියා. දැන් 160යි. හරිද? අපෙන් අහන්නේ බටු වගා කරන ගොවීන් ගන්න. 60 දෙනෙක් හිටියා. හරි. 120කින් 60 දෙනෙක්ව නිරූපණය කරනෝනේ. එතනින් මොකද වෙන්නේ? 49. ඉතින් දැන් බලන්න මුළු පිරිස දැන් 160යි. එතනින් 40 දෙනෙක් තමයි බටු වගා කරන්නේ. එහෙනම් කේන්ද්‍ර කෝණය හොයන්න මොකද කරන්නේ? 360න් වැඩි කරගන්න ඕනේ. බිඳුවට බිඳුව කැපෙනවා. 4ට 4 ඒව 1යි. 16ට 4 ඒව 4යි. 360 බෙදීම 4 කියන්නේ අංශක 90යි. එහෙනම් දැන් අලුත් ප්‍රස්ථාරයක් ඇන්දොත් වට ප්‍රස්ථාරයක් ඇන්දොත් බටු වගා කරන ගොවීන් ගන්න නිරූපණය කරන්න ඕනේ අංශක 90කින්. හරි. ඒ තියෙන අපේ දෙවෙනි ගැටලුව. ඊළඟ ප්‍රශ්නෙට යන් අපි. ප්‍රතිශත ගැටලුව. බලන්න. කොටස් වෙළඳපොළ ආයෝජකයෙකු වන පෙරේරා මහතා කොටසක වෙළඳපොළ මිල රුපියල් 80ක් වන සමාගමක කොටස් මිලදී ගැනීමට රුපියල් 40000ක් ආයෝජනය කරනවා. එම සමාගම එක් කොටසකට රුපියල් 6 ගාණක් ගෙවනවා. ගන්න පුළුවන් කොටස් ගාණ ඉතින් හරි ලේසියිනේ. රුපියල් 40000කට 80 කීයක් ගන්න පුළුවන්ද? මොකද කරන්නේ? 40000 බෙදනවා 80. බිඳුවට බිඳුව කැපෙනවා. 8ට 8 ඒවා 1යි. 40ට 8 ඒවා 5යි. බිඳු 2යි. පෙරේරා මහතාට කොටස් ගන්න පුළුවන් 500ක්. හරිම ලේසි බලන්න. පෙරේරා මහතාට ලැබෙන වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 6ක් ගෙවනවා කියලා කියන්නේ. එහෙනම් එකකට 6 ගානේ කොටස් 500කට ලැබෙන මුදල බලන්න 6 වැඩි කරනවා 500. අනිවාර්යෙන් රුපියල් දාන්න 6 වරක් පා 30යි. බිඳු 2යි. රුපියල් 3000ක මුදලක් එයාට ලාභාංශ ලෙස ලැබෙනවා. වසරකට පසු පෙරේරා මහතා කොටස් සියල්ල විකුණා 3500ක ප්‍රාග්ධන ලාභයක් ලබනවලු. කොටසක විකුණුම් මිල. ඉතින් බලන්න ළමයි 3500ක ප්‍රාග්ධන ලාභයක් කියන්නේ එයා ගත්තේ කොටසක් 80 ගානනේ. හරි. ප්‍රාග්ධන ලාභයක් කියන්නේ දැන් කොටසක් අරගෙන 80ට 82කට වික්කොත් එක කොටසකින් රුපියල් 2ක ප්‍රාග්ධන ලාභයක් ලැබෙනවා. ඒ වගේ මේ කොටස් 500ටම ලැබුණු මුළු ප්‍රාග්ධන ලාභය තමයි 3500. එහෙනම් කොටසක ප්‍රාග්ධන ලාභය මට ලබා ගන්න පුළුවන් 3500 බෙදීම 500. බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා 35 බෙදීම 5 කියන්නේ රුපියල් 7යි. හරි. එහෙනම් කොටසක විකුණුම් මිල ලබා ගන්න පුළුවන් මට එකක් ගත්තේ 80කට කොටසක ප්‍රාග්ධන ලාභය 7යි රුපියල් 87කට යා කොටසක් විකුණලා තියෙනවා. හරි. ඊට පස්සේ පෙරේරා මහතා තමා ලබන ලාභාංශ ආදායමට හා ප්‍රාග්ධන ලාභයට තවත් රුපියල් 3500ක් බලන්න. මෙතනදී අපිට කියනවා මෙන්න මේක වැදගත් බලන්න. ලාභාංශ ආදායමට ප්‍රාග්ධන ලාභයට තවත් රුපියල් 3500ක්. හරි මුදල් තුනක් දැන් උතන එකතු වෙනවා. එක්කොට එම මුදල සම්පූර්ණ මුදල 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් ගෙවන ස්ථීර තැන්පතු ගිණුමක
වසර දෙකක කාලයකට තැන්පත් කරනවා. වසර දෙක අවසානයේ ගිණුමේ මුළු ඉස්සෙල්ලාම තැන්පතුව හොයා ගන්න ඕනේ. බලන්න තැන්පතුව කියන්නේ ලාභාංශ ආදායම කියන්නේ ළමයි අපිට එතන ලැබුණ රුපියල් 3000ක් නේ. මුලදී අපි හෙව්වනේ. ප්‍රාග්ධන ලාභය කියන එක ලැබුවා 3500ක්. තවත් රුපියල් 3500ක් දානවා. එතකොට 3500යි 3500යි 7000යි 7000ට 3000ක් කියන්නේ රුපියල් 10000යි නේ. එහෙනම් 10000ක මුදලක් තමයි 10%ක වාර්ෂික වැල්පොලියක් යටතේ ගිණුමක තැන්පත් කරන්න අවුරුදු දෙකක් සඳහා. එහෙනම් වසර දෙක කාලයකදී ලැබෙන මුළු මුදල මට එකපාර ගන්න පුළුවන්. බලන්න වැල්පොලිය හදන මුළු මුදල හොයන පළවෙනි මේ එකපාර මුළු මුදල හොයන ක්‍රමය. මුළු මුදල. බලන්න 10000 වැඩි කිරීම 100ට 110යි. අවුරුදු දෙකක් නම් තව 100%කින් වැඩි කරනවා. ඉතින් අවුරුදු 3ක් නම් තව 100%යි. ওই විදිහට වැඩි කරනවා. හරි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. උඩ 11 වරක් 11 121යි. අගට බිංදු දෙකක් දානවා. රුපියල් 12100ක මුදලක් ඔහුට මුළු මුදල් ලෙස වර්ෂ දෙක අවසානයේදී ලැබෙනවා. හරි. ඊට පස්සේ පස්වෙනි ගැටලුව බලමු අපි. පෙට්ටියක් තුල රතු පාට ටෙනිස් බෝල 3ක් හා කොළ පාට ටෙනිස් බෝලයක් ඇත. රතු පාට ටෙනිස් බෝල 3යි කොළ පාට ඔලුවට දාගන්න. දැන් මේවා කියවනකොට මෙන්න මේ දේවල් ඔලුවට දාගන්න ඕන බලන්න. රතු පාට බෝල 3යි කොළ පාට ටෙනිස් බෝලයක්. හරි. පෙට්ටියෙන් බෝලයක් ඉවතටගෙන එහි පාට සටහන් කර ආපසු දමනු ලැබේ. නොව වැදගත් ප්‍රතිස්ථාපන සහිතයි. නැවතත් පෙට්ටියෙන් බෝලයක් ඉවතටගෙන එහිද පාට සටහන් කරගනු ලැබේ. බෝල ඉවතට ගැනීම සසම්භාවිව සිදු කරයි. හරි. එතකොට R බෝල රතු පාට බෝල R1 R2 R3 සහ කොළ පාට බෝලේ G ලෙස සලකුණු කරලා තියෙනවා. ඉතින් අපිට කියනවා මෙතන නියැන්දී අවකාශයේ කොටු දෙලක සම්පූර්ණ කරන්න. දැන් මෙතනදී හරි වැදගත් ආපසු දමනවා කියන එක. ඉතින් ආපසු දමනවා කියන්නේ මෙන්න මේ වන් මම මේ පළවෙනියට සටහන් කරන අවස්ථාව. ওই අවස්ථාවේදී කියන්නේ R1 පළමු ගැනීමේදී R1 සහ දෙවන ගැනීමේදීත් R1 කියන බෝලේ. ඒ කියන්නේ එකම බෝලේ ලැබීමනේ. ඉතින් එහෙම එකක් වෙන්න පුළුවන්. ඔය පළවෙනි පාර R1 කියන බෝලේ අරගෙන නැවත ඒක දැම්මොත් නේ අපිට ආයේ දෙවෙනි වතාවෙත් ඕක ඔප්ෂන් එකක් විදිහට බෑග් එකේ තියෙන්නේ. තේරෙනවද? ඉතින් ඒක නිසා මෙතනදී ප්‍රතිස්ථාපන සහිතයි කිව්වම මේ සියලු අවස්ථා අපිට ලැබෙන්න පුළුවන්. හරිද? ওই විදිහට R1 R1 ඉතින් වැදගත් වෙන්නේ R1 R1. ඊට පස්සේ R2 R2. හරි? ওই වගේ අවස්ථා එන්න පුළුවන් ද බැයිද කියන එක කල්පනා කරන්න ඕනේ මේ වගේ වෙලාවට. බලන්න අඩුම වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලයක්. දැන් මෙතන වචන ටිකක් තියෙනවා. හරි? පමණක් ඔන්න ඔය වගේ වචන කීපයක් තියෙනවා. දැන් ඒක අවුරුදු දෙක තුනක පේපර්ස් කරනකොට උඹලන්ට අල්ලගන්න පුළුවන් නිකම්. ওই වචන ටික තමයි මාරු විමාරුවට හැමදාම දෙන්නේ. හොඳට බලන්න චුට්ටක් ප්‍රශ්න ටිකක් කියවලා ඒවල තේරුම මොකක්ද කියලා. ඒ ටික ඔලුවට දාගෙන සම්භාවිතාව ගන්න try කරන්න ආයේ. හරි? අවුරුදු 4ක 5ක ගාන හදලා තේරුම් අරගෙන හදලා බලන්න අනිවාර්යයෙන්ම ওই ලකුණු 10 පහසුවෙන්ම ගන්න පුළුවන් වෙනවා ඔයගලන්ට. හරිද? බලන්න අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලය කිව්වම අඩුම වශයෙන් එක් වතාවක් කිව්වම දෙවතාවක් ලැබුණත් ගැටලුවක් නැහැ. අන්න ඒක ඔලුවට දා ගන්න ඕනේ. අඩු වශයෙන් එක් වතාවක්වත් කොළ පාට බෝලය ඉවතට ගැනීමේ සිද්ධිය. කොටු දැල තුල වටකොට දක්වා එහි සම්භාවිතාව ලියන්න. ඉතින් දැන් බලන්න හිතන්න ඕනේ. අඩුම වශයෙන් කොළ පාට බෝලෙ මෙන්න මේ තියෙන. මම සටහන් කරනවා මේ. මෙන්න මේ තියෙන. හරි? මෙන්න මේ කෙලින් ළමයි පළමු වර කොළ පාට බෝලය කියන එක ලැබෙනවා. ඉතින් ওই අවස්ථාවවලදී අනිවාර්යයෙන්ම පළමුණු පාර කොළ පාට බෝලෙනේ තියෙන්නේ. මේ කෙලින් අපිට තියෙනවා දෙවෙනි වාරේ කොළ පාට බෝලය ලැබීම. හරි? ඒ වගේම මෙන්න මේක විශේෂයි. අවස්ථා දෙකේදීම කොළ පාට බෝලේ. ඉතින් මෙතනදී අඩුම වශයෙන් එක් වතාවක් කිව්වම අවස්ථා දෙකම උනත් ගන්න පුළුවන්. ඒකයි ඒක ගත්තේ. නිකන් හරි අඩු වශයෙන් මේ එක් අවස්ථාවක් පමණක් කොළ පාට බෝලයක් ඉවතට ගැනීම කියලා කිව්වොත් අවස්ථා දෙකම ගන්න බෑ. හරි? ඒක ඔයගලන්ට අල්ල ගන්න පුළුවන් ප්‍රශ්න ටිකක් කරමු. හරි? කරලා බලන්න උත්සාහ කරලා බලන්න පුළුවන්.
එතකොට මෙතනදී ඔක්කොම සිද්ධි. හරි 4 වරක් 4 16නේ. 16න් 7ක් අදාළ සිද්ධියට තියෙනවා. සම්භාවිතාව මේ විදිහට සලකුණු කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න අපිට කියනවා මෙම රතු පාට බෝල 3න් 2ක එක එකක් මත x අක්ෂරයේද. හරි. රතු පාට බෝල 3න් 2ක එක එකක් මත x අක්ෂරයේද ඉතිරි රතු පාට බෝලයේ හා කොළ පාට බෝලයේ එක එකක් මත y අක්ෂරයේද ලකුණු කර ඇත. සෑම ඉවතට ගැනීමකදී බෝලයේ මත ඇති අක්ෂරයේද සටහන් කර ගන්නා ලදැයි සිතන්න. මෙම සසම්භාවී පරීක්ෂණය අදාළ පහත දැක්වෙන රුක් සටහන සම්පූර්ණ කරන්න. ඉතින් දැන් බලන්න මෙතනදී උදව්වකුත් කරලා තියෙනවා. හරි. දැන් ඔන්න දැන් ඔක පටල ගන්නවා. හරි. රතු පාට බෝල 3යි කොළ පාට බෝලයයි. x අක්ෂර 2යි y අක්ෂර 2යි. හරිද? පොඩි ඉංගියකුත් නේ පොඩි උදව්වකුත් වෙන්න මෙතන දෙකෙන් එක සලකුණු කරලාත් තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මෙතනදී අපිට වැඩක් නැහැ මේ බෝලේ රතු පාටද කොළ පාටද කියන එක. අපිට වැඩක් තියෙන්නේ බෝලේ සලකුණු කරලා තියෙන්නේ xද yද කියන එක විතරයි. ඉතින් පළමු ගැනීමේදී ළමයි x බෝල 2යි y බෝල 2යි නේ. හරි. එතකොට x බෝලයක් ලැබීමේ සම්භාවිතාව 4න් 2යි. 4න් 2යි කියන්නේ 2න් 1යි. y බෝලයක් ලැබීමේ සම්භාවිතාවත් 4න් 2යි. ඒ කියන්නේ 2න් 1යි. එතකොට දෙවෙනි අවස්ථාවෙත් ওই බෝල හතරම ඇතුලේ තියෙනවනේ. ඒ වල සම්භාවිතාවත් මොකද වෙන්නේ? 2න් 1 2න් 1ම වෙනවා. ওই විදියටම 4න් 2ක් 4න් 2ක් විදියට එනවා. හරි. ඒකයි උතන වෙන්නේ. අර පාටත් එක්ක ඉතින් ඕක මික්ස් කරගන්න එපා. තේරුම් ගන්න. එතන දැන් මෙතනදී අපි බලන්නේ xද yද කියන එක විතරයි. අවස්ථා දෙකේදීම එකම අක්ෂරයේ ලකුණු කර ඇති බෝලය ඉවතට ගැනීමේ සම්භාවිතාව සොයන්න. ඉතින් බලන්න අවස්ථා දෙකේදීම ඉවතට ගැනීමේ එකම අක්ෂරය කියන්නේ මේ තියෙන්නේ. මෙන්න මේ පාර දිගේ ආවොත් xx. හරිද? තව මෙතන අපිට තියෙනවා y x y. හරි. ඊට පස්සේ මේ පාර දිගේ ගියත් මොකද වෙන්නේ? අපිට ලැබෙනවා y අක්ෂර දෙක. හරි. එහෙනම් මේ සිදුවීමේ x අක්ෂරයේ සිදුවීමේ සම්භාවිතාව ගන්න දෙකෙන් එක ගුණ කරනවා දෙකෙන් එක. හරිද? මේ සිදුවීමේ y අක්ෂරයේ සම්භාවිතාව ගන්න එතනත් දෙකෙන් එක ගුණ කරනවා දෙකෙන් එක. ඔය සිද්ධි දෙකක්නේ. x අක්ෂරයේ සිද්ධිය y අක්ෂරයේ සිද්ධි දෙකක සම්භාවිතාව ගන්න මේ දෙක එකතු කර ගන්න. 4න් 1 4න් 1 4න් 1 4න් 1 4න් 2යි. ඒ කියන්නේ දෙකෙන් එකයි. ওই විදිහට අපිට යදාල උත්තර ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ වඩා වැඩි සම්භාවිතාවක් ඇත්තේ අවස්ථා දෙකේදීම එකම අක්ෂරයේ ලකුණු කර ඇති බෝල ඉවතට ගැනීමටද එසේත් නැත්නම් අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝල. ඉතින් අපි හොයාගත්ත ළමයි එකම අක්ෂරයේ ලකුණු කර ඇති බෝල ඉවතට ගැනීමේ සිද්ධියේ සම්භාවිතාව දෙකෙන් එකයි. රෝමිලකන් 4 මේකේ රෝමිලකන් 4 හෙව්වේ එකනේ. හරි. අඩුම වශයෙන් එක් වතාවක්වත් කොළ පාට බෝලය කියන්නේ 16න් 7යිනේ. 16න් 7ක සම්භාවිතාවක් තියෙනවා. හරි. ඉතින් වැඩිම chance එකක් තියෙන කාර්ඩ්ද කියලා බලන්න. මේකෙන් කවුද ලොකු කියලා බලන්න. ඉතින් දෙකෙන් එක කියන්නේ 16න් 8නේ ළමයි. භාගයක් නේ 16න් පංගුවක් ලෙස ලියාගත්තොත් 16න් 8. ඒකට මෙයා විශාලයි. 16න් 8 විශාලයි. ඒ කියන්නේ හරිද? වැඩිම සම්භාවිතාවක් ඇත්තේ. එම නිසා වැඩි සම්භාවිතාවක් ඇත්තේ හරි එකම අක්ෂරය සටහන් කර ඇති බෝලී වෙතට ගැනීමටයි. බෝලී වෙතට සටහන් කර ඇති ඔය විදිහට ලියා ගන්න තියෙනවා. හරි ළමයි බලන්න අන්තිම ගැටලුව තල රූපවල පරිමිතිය සහ වර්ගඵලය. රංගශාලාවක බිමෙහි දල සටහනක් රූපයේ දැක්වේ. වේදිකාව තනා ඇති CD අර්ධවෘත්තය. CD අර්ධවෘත්තය පේනවනේ. කොටසකින් හා ප්‍රේක්ෂකාගාරයේ තනා ඇති ABCD ඍජු කෝණාශ්‍රය. ABCD ඍජු කෝණාශ්‍රයත් පේනවා. එය සමන්විත වේ.
DC හි දිග DC දිග මීටර් 14 උපසරණය ලකුණු කරලා තියෙනවා. පහත ගණනය කිරීම වලට ෆයිගයාගේ 22 බෙදීම 4 ලෙස ගන්න කියලාත් කියනවා. CED අර්ධ වෘත්තයේ චාප දිග. ඉතින් අපි දන්නවා චාප දිගක් කියන්නේ 2πr. අර්ධ වෘත්තයක් නම් භාගයයි 2πr. දෙකට දෙක කැපෙනවා. ෆයි කියන්නේ 22 බෙදීම 7. අරය දැන් විස්කම්භය 14. අරය 7යි. පරිස්සමෙන් වාදේශ කරන අරයන් එහෙම කල්පනා කරලා ගන්න ඕනේ. 22යි මීටර. වේදිකාව තනා ඇති බිමෙහි වර්ගඵලය. ඉතින් සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය නම් 5r වර්ගයනේ. එහෙනම් අර්ධ වෘත්තයක භාගයයි 5r වර්ගය. භාගය 5 කියන්නේ 22 බෙදීම 7. අරය 7 වැඩි කිරීම 7. 7ට 7 කැපෙනවා. 2ට 2 1යි 22ට 2 11යි. 11 වරක් 7 77යි වර්ග මීටර. ප්‍රේක්ෂකාගාරයේ බිමෙහි වර්ගඵලය වේදිකාව තනා ඇති බිමෙහි වර්ගඵලයෙන් 3 ගුණයක් නම්. හරි. ප්‍රේක්ෂකාගාරයේ වර්ගඵලය වේදිකාවේ වර්ගඵලයෙන් 3 ගුණයක්ලු. ඒ කියන්නේ 77ව 3ක්. AD දිග සොයන්න. ඉතින් AD ගේ පළල 14යිනේ. හරි. ABCD ගේ වර්ගඵලය පළල 14යි. එතකොට එයාගේ දිග කියන AD වැඩි කිරීම 14. මේකෙන් වර්ගඵල එනවනේ. AD වැඩි දිග වැඩි කිරීම පළලෙන් ත්‍රිකෝණාශ්‍රය වර්ගඵල එනවා. එයා සමාන වෙන්න ඕනේ. එයාගේ වර්ගඵලය අපිට කියනවා වේදිකාවෙන් 3 ගුණයක් කියලා. ඒ කියන්නේ 77ව 3ක්. AD යගේ හොයාගන්න පුළුවන් දෙපැත්තම 14න් බෙදුවන. 14ට 14 කැපෙනවා. 14ට 7ව 2යි. 74 7ට 1යි 7ට 1යි. හරි. හරි. එතකොට එනවා මට 33 බෙදීම 2 AD සමානයි 16.5 මීටර කියලා. අවසාන ගැටලුව වේදිකාව තනා ඇති බිම වටා විදුලි බල්බ සවි කොට ඇති අතර. පරිස්සමෙන් හිතන්න ඕනේ දැන් බලන්න. වේදිකාව තනා ඇති බිම වටා කියන්නේ වේදිකාව පේනවනේ. හරි. C හා D හිදී බල්බ දෙකක් සවි කරලා තියෙනවා. CD රේඛාව මත ඇති අනුයාත බල්බ අතර මීටර 1. CD රේඛාව දිගේනේ. CD රේඛාව අනුයාත බල්බ දෙකක් අතර පරතරය 1.4යි. හරි. CD චාපයේ මත ඇති බල්බද සමාන පරතරයකින් යුතුව. ඒකේ පරතරයනේ මේක කියලා කියන්නේ නමුත් සමාන පරතරය කියලා කියනවා. CD රේඛාව මත හා CD චාපයේ මත ඇති බල්බ ගණන් සමානයිලු. C වල ඉඳන් D ට තියෙන බල්බ ගානයි. හරි. රේඛාව ඔස්සේ තියෙන බල්බ ගානයි. C වල ඉඳන් D ට චාපය ඔස්සේ තියෙන බල්බ ගානයි මොකද වෙන්නේ සමානයිලු. හරිද? CED චාපයේ මත ඇති අනුවාත බල්බ දෙකක් අතර පරතරය අහනවා. ඉතින් බලන්න අපි දන්නවා CD දිග කොච්චරද 14යි. හරිද? එතකොට මෙතන පරතර 1.4ක් කියන්නේ ළමයි. හරිද? එක බල්බ දෙකක් අතර පරතරය 1.4ක් කියන්නේ බල්බ ගාන ගන්න පුළුවන් මට මෙන්න මේ විදියට. CD බල්බ ගණන. හරි? දෙකෙන් බල්බ සමානයි. ඉතින් බල්බ ගණන කියලා දාපුවම දෙන්න ඕනම කෙනෙක්ගේ වෙන්න පුළුවන්. බල්බ ගණන ගන්න පුළුවන්. පරතර ළමයි බලන්න පරතර 1.1ක පරතර 1.4යි කියන්නේ හැමතිස්සෙම දිග පරතරයෙන් බෙදලා බල්බ ගාන ගන්න මොකද කරන්න ඕනේ එකක් එකතු වෙන්න ඕනේ. හරිද? මෙහෙම තමයි බල්බ ගාන ගන්න. මොකද පටන් ගන්න තැනයි අවසාන වෙන තැනයි තැන් දෙකක්. හොඳට තේරුම් ගන්න. හරිද? දිග පරතරයෙන් බෙදලා එකක් එකතු කරපුවම තමයි මේ වගේ තැන්වල අපිට බල්බ ගන්න ගන්න පුළුවන්. හරි? ඒතර බලන්න 14 බෙදීම 1.4 උඩ යටයි 10න් වැඩි කරගන්න. එතකොට එනවා 140 බෙදීම 14 ධන 1. 140 බෙදීම 14 කියන්නේ 10යි. ධන 1 කියන්නේ බල්බ 11ක් තියෙනවා. එතකොට CD රේඛාව ඔස්සේ බල්බ 11යි. එහෙනම් CD චාපය ඔස්සේ බල්බ 11ක්ම තමයි තියෙන්නේ. හරි? CD ගේ දිග දන්නවා අපි කොච්චරයිද? 22 මීටර කියලානේ. එතකොට බල්බ 11ක් තියන්නේ පරතර කීයද 10යි. හරි? බල්බ 11ක් නම් පරතර 10යි. එහෙනම් බල්බ දෙකක් අතර පරතරය මට ගන්න පුළුවන් 22 බෙදීම 10යි. 2.2 මීටර. තේරුම් ගන්න කරන ළමෙක් නම් මෙහෙමයි ඉතින්. දැන් හිතෙන්න පුළුවන් මේ වගේ ගණන්නේ
පොඩ්ඩක් ටිකක් සමහරක් වෙලාවට එකපාර හදන ළමෙක් නම් පොඩ්ඩක් නිකන් හිතෙන්නේ නැති වෙන්න පුළුවන් විභාග වෙලා විශේෂයෙන්. නමුත් හුරු වෙලා තියෙනවා නම් වැඩේ කරන්න පුළුවන්. කලින් පේපර්ස් බැලුවොත් අනිවාර්යයෙන්ම මේ ආශ්‍රිත ගණන් අනිවාර්යයෙන්ම දීලා තියෙනවා. හරි. ඉතින් හොඳට වැඩ ටික කරගන්න. වෙලා මදි වෙනවා වගේ හිතෙනවා නම් නේ මම චුට්ටක් වැඩිපුර වේගෙන් වගේ යනවා නම් පොඩ්ඩක් පෝෂ් කරලා පොඩ්ඩක් තනියම උත්සාහ කරලා පේපර් එක කරන්න try එකක් දෙන්න. හරි ළමයි.